සිල් රැක නිසා අපි කල්ප ගණන් සංසාරේ විඳා වූ අසිරිමත් ජීවිත නුවණින් දකින්න. ලෝභකම නිසා සිල්පද විදීම නිසා සතර අපායන්ට වැටිලා විඳා වූ කල්ප ගණන් දුක නුවණින් දකින්න. ඕපපාතික සත්වයින් හැටියට දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉපදිලා විඳා වූ සැප නුවණින් දකින්න. ඕපපාතික සත්වයින් හැටියට නිරේ ඉපදිලා සතර අපායේ ඉපදිලා දුන්නා වූ දුක් නුවණින් දකින්න. ඒ වගේම අතීතයේ රහතන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි උත්තමයන් හිටියායි කියන තැන ඉඳලා මටත් මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියන ඡන්දයේ විශ්වාසය. ඉතින් ඒක මාත්‍ය මුල්ම භාවනාවට නුවණින් දකින්න. තේරෙනවද? ඕක කවදාකවත් නොදක අපිට මොන භාවනාවක් කළත් වැඩක් වෙන්නේ. ඔය සම්මාදිට්ඨිය ජීවිතයට එකතු කරගත්ත තැනදී ඔය සම්මාදිට්ඨිය ආර්ථය විසින් මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. වැඩිලා සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න තැනදී සතර සතිපට්ඨානය සප්තබොධ්‍යංගයන් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය සියල්ලම උතනින් වැඩි. ඊට සම්මාදිට්ඨිය පරිදෙන් සකස් වුණාට පස්සේ ඊළඟට මොකද සකස් වෙන්නේ? සම්මාදිට්ඨිය සකස් වුණාට පස්සේ මොකද සකස් වෙන්නේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නික්කම් සංකප්ප. අවිහිංසා කියන්නේ යා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා වචනකින් ඉරියව්වකින් අත්‍යා කාටවත් හිංසා කරන්නේ නැහැ. ඒතකොට අව්‍යාපාදයේ කියන්නේ එයා කාටවත් ද්වේෂ කරන්නේ, ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ, ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ. ඇයි ඒ නොකරන්නේ? ඇයි නොකරන්නේ? සම්මාදිට්ඨියෙන් එයා පරිපූර්ණයි. දැන් එයා දන්නවා කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා කියලා. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා එයා දන්නවා. මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා, වැරදි කළොත් ඒ උපත දුර්වල වෙයි කියලා. ඒ නිසා එයා වැරදි කරන්නේ නැහැ. නෙක්ඛම්මය අතහරිනවා. මොනවද එයා අතහරින්නේ? ලෝභ දේශ මොහයන් අතහැරලා අලෝභ ආදේශ මොහයන් තුලට එනවා. ඒතකොට දැන් එනං සම්මා සංකප්ප වැඩින කුමක් නිසාද? සම්මාදිට්ඨිය පරිපූර්ණයි. සම්මාදිට්ඨිය පරිපූර්ණ නැතුව සම්මා සංකප්ප වැඩේද? ඉතින් මේ මාර්ගාංග දෙක වැඩුණාට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම වැඩි. එහෙනම් සමාජයේ මිනිස්සු සිල්පද බිඳිනවා නම් සිල්පද බිඳින්න එපා කියලා කිව්වට ඒගොල්ලෝ නොබිඳින්නේ නේද? ඇයි සිල්පද බිඳින්නේ? සම්මාදිට්ඨිය නෙවෙයි. සමාජයේ සිල්පද බිඳිනවා නම් සීලය ගැන සමාජයට කතා කරලා වැඩක් නැහැ. සම්මාදිට්ඨිය අර්ථයන් ගැන කතා කරනවා. එතකොට දැන් මේ මාර්ග අංග පහක් වැඩුණා. 6 වෙනි මාර්ගාංගය මොකද්ද? සම්මා වායාම. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? යා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් යා කරන්නේ, නොකලා වූ අකුසල් යා කොහොමද කරන්නේ යන්නේ? අන්න සම්මා වායාමෝ වැඩිනවා. කුමක් නිසාද? සම්මා දිට්ඨිය පරිපූර්ණ. සම්මා වායාමෝ වැඩුණ තැන සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? කුසලයේ කුසලයේ හැටියට යා අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට යා අඳුනනවා. අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. විනය විනය හැටියට අඳුනනවා, අවිනය අවිනය හැටියට අඳුනනවා, අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා. ධර්මයේ ධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. ඒක තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය සකස් වෙච්ච තැනදී ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? සම්මා සමාධිය කියන්නේ මොකද්ද? මේ මාර්ගාංග හතේම ඵලය. මේ මාර්ගාංග හත පරිපූර්ණ වෙච්ච තැනදී අන්න තමන් තුළ සම්මා සමාධිය සයි කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත ලැබෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා නම් භාවනා කරන්න යද්දි මගේ හිත විසිරෙනවා, මගේ හිත ගැටෙනවා, මගේ හිත දුවනවා කියලා. ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වල. සම්මා සමාධිය දුර්වල වෙන්නේ කුමක් නිසාද? මාර්ගාංග හත දුර්වලයි. තේරෙනවද? සම්මා දිට්ඨියේ ඉඳන් මුල් මාර්ගාංග හතම. එහෙනම් සම්මා සමාධිය බිඳින වෙලාවේ අඩු වෙන වෙලාවේ අපි සමාධිය ගැන හිතලා වැඩක් තියනවද? මේ මුල් මාර්ගාංගات තමයි. මොකද ඒ දුර්වලභාවය නිසා සම්මා සමාධිය. දැන් මේ සියල්ලම මේ මාර්ගාංග හත පරිපූර්ණ කරලා ඔබ සම්මා සමාධිය පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත්තට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ? ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. තාම විදර්ශනා නුවණින් දැකලා නැහැ. තාම මේ භවයට අදාළ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ ලෞකික පැත්තට. ඔබ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ මම මුලින් කිව්ව ආරෂ්ඨාංගික මාර්ගයේ කොච්චර වැඩුවත් ඔබට මොකද්ද ලැබෙන්නේ? භවයේ සුගතිගාමි උපතක් ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් ඔබ තාම ලෝකෝත්තර පැත්තට ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා වැඩුවා නම් ඔබ සෝවාන් වෙන්න ඕන. අපි මෙච්චර කල් මොකද්ද කරන්නේ? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් භවයේ සැපයන් ඉලක්ක කරමින්
සැපයන් කරා යමින් ඒ සැපයන් පිළිහිලා ආයිමත් සතර අපායට වැටෙමින් යන්නා වූ ගමනක් තමයි යන්නේ. ඒ නිසා අතෙන්ට සම්මා සමාධියට හිත අරන් ගිහිල්ලා එතනින් මේක ලෝකෝත්තර වශයෙන් විදර්ශනා නුවණින් දකින්න. එතෙන්දි සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිද්දී දැන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මොකද්ද සම්මා දිට්ඨිය කිව්වේ? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. දැන් ඔබ හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ශ්‍රද්ධාවෙන් ඉඳලා හැමදාම බුදුන් වහන්සේලා මල් පාන් පූජා කරලා ජීවත් වෙලා මැරෙන වෙලාවේ ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? සුගතිය. සුගතිය ඉපදෙන්නේ. සුගතිය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඕක තමයි අපි හැමදාම කළේ. බුද්ධානුස්සතිය වඩලා ධම්මානුස්සතිය වඩලා මැරෙන වෙලාවේ එක පාට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහිපත් වුණොත් සුගතිය ඉපදෙනවා. ඒ සුගතිය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඕක තමයි ලෞකික පැත්ත සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන කෙනා යා මොකද කරන්නේ? එයා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. එයා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා වන්දනා කරලා ඉවරුණාට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් නුවණින් දැකලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ රූපකාය අර පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා දකින්න. එයා මල් පහන් පූජා කරපු දේවල් නුවණින් දැකලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ සුවඳ මල් සුවඳ හඳුන් කුරු තෙල් පහන් ගිලම්පස එක ගොඩක් ගැවුවොත් විච්ඡකූට පර්වතයට වඩා විශාලයි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා කියලා. එයා සංස්කාරයන්ට බැඳුනද? ඒක තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ. දැන් සම්මා දිට්ඨිය එක ලක්ෂණයක් තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. එතකොට බලන්න ඔබ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් මුළු ජීවිත කාලේ ඔබට මොකද ලැබෙන්නේ? සුගතිය. ඒ සුගතිය උපත නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඔබ අම්මා තාත්තාට සැලකමින් ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්නේ. ඔබ කොච්චර සිල් සමාදන් වුණත් ඒ සීලෙන් ලැබෙන සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඉතින් එහෙමනම් සිල් සමාදන් වෙමින් හැම වෙලාවෙම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තේරෙනවද? ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඉතින් ඒ ආකාරයෙන් මහත්ව නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? දැන් සම්මා සතිය කියලා කියන්නේ මොකක්ද? සම්මා සතිය කිව්වේ කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් ඔබ අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මාත්‍යෝ ඔබ නිරේතුරුවම දුක දේ දුක හැටියට දකින්න. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න. අසුභ දේ අසුභ හැටියට දකින්නවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න. දැන් ඔබ මේ පිළිකර පූජා කළා මේ පූජාවෙන් ලැබෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? මේ කුසලයේ නිට්ටයද අනිත්‍යද? විපාක දීලා අනිත්‍ය වෙනවා. නමුත් ඔබ මොකද කරන්නේ? අනිත්‍ය වෙන දේ උපයෝගී කරගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒක ලෞකික සම්මා සතිය. ඔබ තාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. ඒතකොට ඒක ලෝකෝත්තර සම්මා සතියක් කියන්නේ ඔබ මේ පරිස්කාරයේ පූජා කරද්දී ඔබ දකිනවා මං අතීතයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරපු මෙවැනි පරිස්කාර එක ගොඩක් ගැව්වොත් අර නිච්චකූට පර්වතයට වඩා විශාලයි. ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් මේ රැස් කරා වූ සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් ඔබ අනිත්‍ය වෙන දෙයකට බැඳෙන්නේ නැහැ. ඒක පූජා කළා ඒ සතුට ලැබුවා ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්ක මිසක් ඔබ ඒකට වෙන්නේ යන්නේ. ඉතින් ඊළඟට සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත. ඒ කියන්නේ සමාධිමත් ධානයගත හිත. ඒ ධානයගත හිත නිත්‍යද අනිත්‍යද? ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබේ හිත පළවෙනි ධානයකට ගියොත් ඒ පළවෙනි ධානයට අදාළව රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදිනවා. ඒ රූපාවචර බ්‍රහ්මතලයේ නිත්‍යද අනිත්‍යද? ආයිමත් ඔබ සතර පායකට වැටෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ ඔබට ධානයගත හිතක් සකස් වුණත් ඔබේ ධානයගත හිත අනිත්‍යයි කියලා දකිනවා. ඒක තමයි ලෝකෝත්තර පැත්තට සම්මා සමාධි. ඉතින් මහත්වෝ ඔතන නිවන් මාර්ගයේ තියෙන. තේරෙනවද? ඉතින් ඔය ආකාරයෙන් වැඩෙද්දී සම්මා ඥාන සකස් වෙලා සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙනවා. ඒ නිසා ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හැටියට වැඩෙද්දී ඒ මාර්ගය තුල සතර සරිපට්ඨාන ධර්මයනුත් වැඩෙනවා. සප්තබොජ්ජංගයනුත් වැඩෙනවා. ඒ සියල්ලම අනිත්‍යභාවය දකින්න තැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. එසේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ වෙන ওই මාර්ග දේශනා කරන්නේ නැහැ. මොකද මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ මේ සියලුම ධර්මයන් වැඩිලා අපිට ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙලා වෙනවා. එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
සම්මා දිට්ඨිය මේ හැමදේටම මුල් වෙන ධර්මයක් වෙනවනේ. ඔව් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් කරන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තුළ ස්ථාවර වීම සඳහා බලාපොරොත්තු වෙන කෙනෙකුට මූලික වශයෙන් කළ යුතු ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ඇසුර තුලින් සද්ධර්ම ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් නුවණින් මෙනෙහි කරන්න. දැන් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා. නමුත් එයා නුවණින් මෙනෙහි කරන්න අදක්ෂ නම් එයා මාර්ගය මත කරගන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුව මේ කාරණා තුනෙන් තමයි අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නේ. මොකද මේ කාරණා තුන දුර්වල නම් අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්නේ නැහැ. තේරුණාද? හඳුනාගත්තත් ඒක මිච්ඡා මාර්ගයක් විදිහට තමයි අපි තුල වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ සංසාර බය කියලා දෙන කෙනා. තේරෙනවද? කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය කියලා දෙන කෙනා. එහෙම නැත්නම් කාමයන්ගේ නිසරුභාවය කියලා දෙන. කෙනෙක් කියනවා නම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා තමයි කවදාහරි නිවන් දකින්න වෙන්නේ කියලා අපිට. එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. නමුත් එයා මිත්‍රයෙක් වෙනවා. තේරෙනවද? කෙනෙක් කියනවා නම් මාත්‍යට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා. එයා මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය දකින්න කියන කාමයන්ගේ නිසරුභාවය දකින්න කියන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. ඒතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය ඇහෙනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්නවා. මේ තුන දුර්වල නම් ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තිබ්බත් අපිට කවදාකවත් ඒක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි දැන් අහලා තියෙනවා සම්මා දිට්ඨියට අදාළව ඒ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය උසමස්කාරය ආදී මේ මූලික ධර්ම ලබා ගන්නකොට ඒ ලබා ගැනීම තුළ අපි ඊට පස්සේ භාවනා පැත්තෙන් අපේ හිත වඩා ගැනීම අවස්ථාවක් තියෙනවානේ. දැන් එතකොට බොහෝ වෙලාවට කතා කරන සමහර අය අපට මේ උපදෙස් දෙනවා සුත්තවත් භාවය කියන එක ඊතරම් අවශ්‍යතාවයක් නැහැ. ඕනම කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන මූලික කාරණා ටික දිහා බලලා මේ භාවනාව තුළ සිත සක්මන් කර ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. අරකට ගත කරන කාලය බොහෝ වෙලාවට නිෂ්ඵල වෙනවා. එතකොට අපිට කාලය ඉක්මනින් ගෙවිලා යනවා. ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ උදේ දැකීමේ අවශ්‍යතාවය පමණයි තියෙන නිසා දහම ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීම වගේ කාරණා ඒතරම් ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලා උපදෙස් ලැබෙනවා ස්වාමීනි. නෑ ඒක අනුමත කරන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ගරුත්වයේ විශ්වාසය අපි හඳුනා ගන්න නම් මාත්‍ය අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. තේරෙනවද? දැන් සද්ධර්ම ශ්‍රවණය කළ සූත්‍ර ඇසුරු කිරීමම කියන කාරණේ නෙමෙයි එතනින් වැටෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කළා කියන කාරණේ සූත්‍ර ඇසුරු කළා කියන කාරණේත් එකටයි ගන්නේ. තේරෙනවද? මොකද සූත්‍ර ඇසුරු කළානේ ස්වාමීන් වහන්සේගේ සද්ධර්මයේ දේශනා කරන්නේ. ඒක සූත්‍ර ඇසුරු කළ ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී අපි ආයෙම සූත්‍ර වලට යන්න ඕනේ කියන කාරණයක් අදාළ වෙන්නේ නැහැ. මොකද සූත්‍රය ඇසුරෙන් කල්යාණ මිත්‍රයා නිවැරදි බණ අපිට කියනවා. නමුත් අපිට ඒක දුර්වල නම් අනිවාර්යයෙන්ම අපි සූත්‍ර තුලින් දැනුම ගත යුතුයි. ඒ නිසා කිසිම කෙනෙකුට සූත්‍ර පරිහරණය එපා කියන්න බෑ. එහෙම කෙනෙක් කියනවා නම් එයා තම සද්ධාව සකස් කරගන්න නැති කෙනෙක්. තේරෙනවද? ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මගේ භික්ෂු ජීවිතේ මම පැවිදි වෙලා මාස 5ක් විතර යනකම් කිසිම සූත්‍රයක් කියවලා තිබ්බේ මම පැවිදි වෙන්නේ අවුරුදු 47න් මම අවුරුදු 44 පැවිදි වෙන්නේ 44 දක්වා කවදාවත් මගේ ජීවිතේ සූත්‍ර පොතක් මම අතට අරන් නැහැ. පැවිදි වෙලත් මම මාස 5ක් විතර ගියාට පස්සේ තමයි සූත්‍ර පොතක් මම ඉස්සෙල්ලාම අතට ගන්නේ. නමුත් ඒ සූත්‍ර පොත අතට අරගෙන මම සතර සතිපට්ඨාන සූත්‍රයේ සබ්බාවසව සූත්‍රයේ දකිද්දි මම දැක්කේ සූත්‍ර මම ලියපු සූත්‍ර හැටියට. මොකද වෙලා තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් ගනිද්දී මුළු සූත්‍ර පිටකේ මාර්ගය අපේ ජීවිතය තුල තියෙන ජීවිතය තුල තියෙනවා. නමුත් මම එදා ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග 8 හරියට කියන්න දන්නේ නැහැ. පැවිදි වෙලත් මම 8 කියන්න දන්නේ නැහැ. තේරෙනවද? නමුත් මං තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ඉඳගෙන කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සම්මා දිට්ඨිය ශක්තිමත් වෙද්දී මාර්ගාංග සියල්ලම මා තුළ වැඩෙනවා. මට කර්මයේ කර්මඵල විශ්වාසය තිබුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ විශ්වාසය තිබුණා. මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය මට තිබුණා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තිබුණා. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය තිබුණා. ඕපපාතිකව උපදින සත්වයන් විශ්වාසය තිබුණා. අතීතේ රහතන් වහන්සේලා සෝවාන් උත්තමයන් හිටියා කියන ඒ සමාර්ථය එතන වැඩුණා. වැඩෙද්දී ඊතුරු මාර්ගාංග මම කියන්න දන්නේ නැති වුණා. ඊතුරු මාර්ගාංග සියල්ල මීට අදාළ
කුසලයේ තුල ශක්තිමත් වෙද්දී අර සියල්ලම වැඩිලා. තේන්න. ඉතින් ඒ නිසා මහත්වෝ අනිවාර්යෙන්ම සූත්‍ර පරිහරණයෙන් තොරව මේ ගමන යන්න පුළුවන් කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අනිවාර්යයෙන්ම අපි පරිහරණය කළ යුතුයි. නමුත් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ. තේරෙනවද? කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය අපි ලැබුවා. තේරෙනවද? දී කාලේ පුරාවට. ඒතකොට මේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණ නිසා මට සූත්‍ර පරිහරණයට යන්න අවස්ථාවක් ඒ වෙලාවේ තිබ්බේ. නමුත් මට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණා නම් අනිවාර්යයෙන්ම මට සූත්‍ර කරා යන්න සිද්ධ වෙනවා. මොකද ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා තමා තුළින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන තමයි මහත්වෝ අපි ධර්මයේ කියන කාරණේ මතු කරගත්තා නම් මතු කරගත්ත ටිකක්. තේරෙනවද? ඒ නිසා දැනුම අත්‍යවශ්‍යයි. දැනුමෙන් තොරව කවදාකවත් ප්‍රඥාවක් ලබන්න බැහැ. තේරෙනවද? දැනුම අත්‍යවශ්‍යයි. මට මතකයි මං දැනුම අත්‍යවශ්‍යයි. නමුත් දැනුමත් මහත්වෝ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණ වෙලාවේ ප්‍රඥාව සකස් වෙනවා. තේරෙනවද? දැනුම කෙරේ තෘෂ්ණාව ඇති කරගන්න තාක්කල් ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. මොකද දැනුම කෙරේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද? දැනුම කෙරේ ඇති කරගන්නා වූ මමත්වේ දැඩිභාවය. මා තුල දැනුම තියෙනවා, දැනුම තුල මම ඉන්නවා, දැනුම තුල ආත්මයක් තියෙනවා, ඒ ආත්මේ මම ඉන්නවා කියන කාරණෙන් ඇති කරගන්නා වූ දෘෂ්ටිය තුල කවදාකවත් ප්‍රඥාවක් මතුවෙන්නේ. ඒ නිසා දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණු තැන මහත්වෝ ප්‍රඥාව මතුවෙන්නේ. තේරෙනවද? නමුත් දැනුමෙන් තොරව ප්‍රඥාව මතුවෙන්නේ දැනුම අත්‍යවශ්‍යයි. දැනුම අත්‍යවශ්‍යයි. නමුත් ඒ අත්‍යවශ්‍ය දැනුම තුලින් ලබාගත් ආ වූ ශක්තිය අරගෙන දැනුම කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියන කාරණේ තුල ඉඳගෙන තමයි ප්‍රඥාව මත කරගන්න ඕනේ. සම්මාසය දැන් නුවණින් මෙනෙහි කිරීම කියන කාරණේ ගත්තාම දැන් අපි බොහෝ වෙලාවට පුරුදු විදිහට සීසත් ධර්මශ්‍රවණේ කරනවා. නමුත් අර නුවණින් මෙනෙහි කිරීම කියන කාරණේදී ඔබ වහන්සේ අපිට පොඩ්ඩක් කරනවා. නුවණින් මෙනෙහි කරනවා කියන මාත්‍රේ යථාර්ථය දකින්නවා. තේරෙනවද? ඒ යථාර්ථය දකින්නවා. මේ නුවණින් මෙනෙහි කරනවා කියන්නේ දැන් දරුවා කියන කාරණයක් තුළ දරුවා නුවණින් මෙනෙහි කරනවා කියන්නේ අපි සංසාරයේ දකින්නවා මෙවැනි දරුවන් මට සංසාරයේ ලක්ෂ ගාණක් ඉන්නේ ඇති කියන කාර්යය. ඒසා දරුවන් උදෙසා මං සංසාරයේ හිරු කඳුළු මහ සාගරයේ දැලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දකින්න. ඊළඟේ මහ සාගරයේ දකිද්දී අපිට දකින්න ඕනේ මොකක්ද? මම දරුවන් උදෙසා සංසාරයක් පුරාවට හිරු කඳුළුයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මෙක්ම සතර අපායේ සත්වෙක්ම මහත්යාට සංසාරයේ දරුවෙක් වෙලා තියෙනවා. මහත්යාට දරුවෙක් නොවෙච්ච කෙනෙක් මාත්‍යෝ මේ ලෝක ධාතුවේ කොතනකවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ නිසා ඔබ ඔය හුරතල් කරන දරුවා සංසාරයේ ඔබට අම්මා කෙනෙක් වෙලා තියෙනවා, තාත්තා කෙනෙක් වෙලා තියෙනවා, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, සහෝදරයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තියෙනවා කියන කාරණේ ඒක තමයි මාත්‍යෝ නුවණින් මෙනෙහි කරනවා කියන්නේ. තේරෙනවද? පරිලයි රූපයන් කෙරේ තියෙන තෘෂ්ණාවත් හරිනවා. ඒ රූපේ මෙරි කරද්දී අපි දකිනවා දෙයනේ මේ සුරතල් කරන දරුවා සංසාරේ මට අම්මා වෙලා තාත්තා වෙලා බිරිඳ වෙලා සාම්පුරුෂය වෙලා තියෙනවා. තිරිසන් සතෙක්, ප්‍රේතෙක්, නිරිසතෙක්, අසුරෙක් වෙලා තියෙනවා නම් දෙවියෙක්, බ්‍රහ්මෙක් වෙලා තියෙනවා නම් එහෙනම් මේ සුරතල් කරන්නා දරුවා නිත්‍ය වූ දෙයක් වේද අනිත්‍ය වූ දෙයක් වේද? ඕකත් වෙනස් වෙනවා. එයත් ආයිම සතර පාගකට වැටෙන්නේ මොණි මෙනේ කරනවා කියන එක තමයි මාත්‍ය. සම්මාසයට කොට සසර බිය මතු කර ගැනීම කියන දෙකේ ගම්බාර. ඔය ඒකෙන් සසර බිය මම තමයි හිතුවේ. මේ පොයිසා ආපු දීර්ඝ ගමනක අපිට ආයිම කලුතෙන් දුරගත කරන් දරුවෙක් මේ ලෝකේ නැහැ. මොකද මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මෙක්ම සතර පායි සත්‍යෙක්ම අපි දුරතල් කරලා පොඩක් මේ තියාගෙන දුරතල් කළා කියන්නේ. මෙතෙන්ට බල්ලෙක් ආවොත් ඒ බල්ලා දකිද්දි මම දකින්නේ මේ බල්ලා මට අම්මා වෙලා තියෙනවා, තාත්තා වෙලා තියෙනවා, පෙම්වතෙක් වෙලා තියෙනවා, පෙම්වතියක් වෙලා තියෙනවා. පොඩක් මේ දුරතල් කරන දරුවෙක් වෙලා තියෙන තැනින් දැන් තමයි මේ බල්ලා කෙරේ කරුණාව අපිට සකස් වෙන්නේ. මොකද ඒ බල්ලා සංසාරයේ ඒසා සම්බන්ධලා අපි ඒක තමයි මේ අපි සංසාරේ ඉස්සරහට ගියොත් ඒ වගේම තවත් සම්බන්ධතාවය බල්ලාත් එක්ක අපිට. ඒක ඕක තමයි නුවණින් මෙනෙහි කිරීම. මමත්වයේ කියන එක අපිට හරි අමාරුයි අයින් කරගන්න. ඒ මමත්වයෙන් අයින් කරන අමාරුයි මාත්‍රේ සංසාරයේ සාරා සංකල්ප ලක්ෂ ගානක් මමයේ කියන දෘෂ්ටිය පෝෂණය කරමින් ආපු ගමනක්. මගේ රූපය, මගේ මේ වේදනාව, මගේ සංඥාව, මගේ චේතනාව, මගේ විඥානය කියන කල්ප ගානක් ඉතින් මොකක් පෝෂණය කරගෙන ආවද ඉතින්. සක්විති රජ වෙච්ච වෙලාවේ රූපේ නිසා කොච්චරනම් අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ. සක්‍රියා වෙච්ච වෙලාවේ කොච්චරනම් රූපය ගැන සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ. තිරිසන් ලෝකේ රැළක නායකයෙක් වෙච්ච වෙලාවේ කොච්චරනම් සක්කාය බලු රැළක නායකයෙක් බලන්න, වලි රැළක නායකයෙක් බලන්න. කොටියෙක් රූපය සිංහෙක් ගන්න ඔය නායකයා මොනසා මමත්වේ නිසා අකුසල් කර ගන්නවද, මරා ගන්නවද නේ?
ඉතින් ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ. නුවණින් මෙනෙහි කරලා. මේක ඉතින් ප්‍රශ්නයක් කියන කාරණේ. කරලා ඉතින් හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න සක්කාය දිට්ඨිය අඩු කරගන්න. මොකද සෝවාන් වෙලේටවත් වෙන වෙලාවේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින්න තාක්කල් සක්කාය දිට්ඨිය අපේක්ෂය වෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුව දකින්න. ඒකෝල සක්කාය දිට්ඨිය ෂේ වෙනවා. බොහෝ වෙලාවට අපි රූපය හෝ වේවා මේ ඇස කන නාසය ආදී වශයෙන් වේවා මේ ඇස මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කවුරු හරි මෙනෙහි කරනවා නම් එතකොට මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කිරීම තම සක්කාය දිට්ඨිය වැඩෙන්න හේතුවක් කියලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැදියා බලලා එහි අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඇස දිහා දැකලා ඇසේ අනිත්‍යභාවය දකින්න. ඇසේ අනිත්‍යභාවය කියන්නේ මාත්‍යාගේ අම්මාගේ මව්කුස කියන්නේ. මාත්‍යාගේ අම්මාගේ මව්කුසේ ඒ කලල රූපේ සති 6ක් 7ක් වෙනකොට ඒ තිබුණු ලාමක ඇස නුවණින් දකින්න. ඒ ඇස වර්ධනය වෙලා 9 මාසයක් ඇද්දි තිබුණ ඇති ලෝකෙට බිහි වෙනකොට තිබුණ ඇති. ළමා කාලේ, ලදරු කාලේ, තරුණ කාලේ මෙහි මොහොත දක්වා මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඒක දකිද්දී ආයම තාත්මයක් තියනවද නැද්ද කියලා හොයන්න යන්න ඕනේ නැහැ නේද? ඇසේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ තිබුණා වූ ඇස්වල අනිත්‍යභාවය. සක්‍රියා වෙලා හිටපු වෙලාවේ මහත්යාට තිබ්බ ඇසේ අනිත්‍යභාවය. තිරිසන් සතෙක් වෙලා හිටපු වෙලාවේ මහත්යාට තිබ්බ ඇසේ අනිත්‍යභාවය. බ්‍රහ්මීක් වෙලා විත් වෙලාවේ ඉතින් ඒ වගේ ඇසේ අනිත්‍යභාවය දකිද්දී අනාගතේ ඔබ මේ මගේ ඇස මේ විදිහට තිබේවා කියලා හිතුවොත් ඒක තියෙයිද? ඉතින් ඕවා ඉතින් ආයමත ආත්මයක් තියෙනවද නැද්ද කියලා හිතන්න ඕනේ. ඕවා හිතන්නේ කිව්වොත් ඉතින් නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ හිත අනිත්‍යයි කියලා දැකලා මේක බලන්න. ඉතින් කනේ අනිත්‍යභාවය දකිද්දි පුංචි කාලේ ඉඳන් මේ කනේ ස්වභාවය නුවණින් දකින්න. මේක සතර මහා ධාතුවක්. මේක නිරතුරුව වෙනස් වෙනවා. ඇස් දෙක පියාගෙන අවසානයේ මේ කන මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. ඉතින් එහෙම තමයි මේ රූපයනේ දැක්කයි ඔය එක දේවල් හිතන්නේ කිව්වොත් ඉතින් එක පැති වලට ඇදලා යාවි. එච්චරයි. ඉතින් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අර බුදුරජාණන් වහන්සේ සත් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මං කියන දේ අහන්නත් එපා. වෙන කවුරුත් කියන දේවත් අහන්න එපා. ඒවා අහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දිගහැරලා ඒක කියවල බලන්න. බලලා මේ එතනින් තීරණයක් ගන්න. එච්චරයි. නැතු අද රටේ කියන බණ දිහා දැක්කම ඔක්කොම වල්මත් වෙන්න පුළුවන්. මොකද 100 100 ආකාරයෙන් කියන නිසා මං කියන දේ පිළිගන්නත් එපා. අපි කියන දේ අහන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රය දිගහැරලා ඔබ ඒක ගන්න. ඒක මහා අමාරුවක් නෑ. සතර සතිපට්ඨාන සූත්‍රය බොහොම පැහැදිලිව ඔය ආයතන භාවනාව, ධාතු මනසිකාරය, සල්දෙතිස් කුණුපේ මේ ඉරියව් පවත්වන කයක් මරණානුස්සතිය ඔය බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා කොතනකවත් ප්‍රශ්නයක් නතු කරගන්න අවශ්‍ය නැහැ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා සූත්‍ර ජීවමානව තියෙනවා. අපි කියන දේ තහන සූත්‍ර පරිහරණය කළ නිවැරදි දේ තෝරගන්න. ස්වාමීනි, ඒකවල මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන බලාපොරොත්තු වෙන කෙනෙකුට ආමිෂ පූජාව කොටෙක් දුරට ආමිෂ පූජාව ලෞකික සම්මාදිට්ඨියක් ගියා. තේරෙනවද? ඉතින් ඒ සියල්ලම වැඩෙනවා ආමිෂ පූජාවේ. සීලයක් වැඩෙනවා, තිබොත් සීල වැඩගන්නේ ආමිෂ පූජාව කරන්නේ. ඉතින් සම්මා වායාමෝ වැඩෙනවා, සම්මා සතිය කුසල් පක්ෂය වැඩෙනවා. ඒවා වැඩෙනකොට සමාධිමත් හිතෙන් තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා එවැනි පින්කම් තුලදී මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙනවා. සම්මාදිට්ඨිය නම් කරන්නේ. මොනවා කියනවා මහන්ට නෝරින් දැන් යාළුවෝ නෝරින් දැන් ඇවිල්ලා නේද ස්වාමීනි, භාවනාවේ ගුරු ඇසුරක අවශ්‍යතාවය කියන්නේ කොයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි මාත්‍ය. තේරෙනවද? මේ කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර තියාගන්න. තේරෙනවද? සාමාන්‍ය බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ අසුභය, මරණානුස්සතිය වගේ දේවල් තමන්ට වඩන්න පුළුවන්. නමුත් ඒවා වඩලා නිරතුරුවම අන්තිම පැත්තට යනවනම් මේ අනිවාර්යයෙන්ම තමන්ට වඩා දක්ෂ කෙනෙක්ගේ ඒ ගැන හොයලා පොඩ්ඩක් දැනගන්න. තේරෙනවද? ඉතින් ඒ නිසා බුද්ධානුස්සතිය, මෛත්‍රිය වගේ භාවනා වඩන්න ගුරු ඇසුරක් නැතුව කරන්න පුළුවන්. ඉන් එහාට යනවනම් මාත්‍යෝ මේ තමන් චුට්ටක් ඊට වඩා දන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවෙ, ගැටලුවක් ඇති වෙන වෙලාවෙ විස්තර ගන්න දක්ෂ වෙන්න. මොකද සමහර භාවනාව නිසා මානසික රෝගී බවට පත් වෙච්ච ගොඩාක් අය ඉන්නවා. තේරෙනවද? මොකද ඒවා අන්තයට ගිහින්. ඒ නිසා හැම වෙලාවෙම තමන් ඔය ආනාපාන සතිය ඒ වගේ අනිත්‍ය අදාළ භාවනාවන් වඩන්න. වඩලා නිකන් ගැටළු සාගත දැන් එනවනම් ටක් ගාලා තමන්ගේ ගුරු ඇසුරක් කාගෙන් හරි ඊට ගන්න කෙනෙක්ගෙන් අහගන්න. තේරෙනවද? තමන්ට වඩා
මාර්ගය දන්න කෙනෙක්ගෙන් කාගෙන් හරි අහගන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අර සූත්‍රය පෙරලා ආනාපාන සති සූත්‍රය, ඔය සතර සතිපට්ඨාන සූත්‍රය ඕවා පෙරලා බලලා ඔය වැරදිද නිවැරදි කරගන්න. මොකද භාවනා කරද්දී උගාපලන් සක්කාය දිට්ඨිය වැඩෙනවා. වර්තමානයේ භාවනා කරනයකින් 190ක් සක්කාය දිට්ඨිය වඩවගන්නේ භාවනාවේ නාමයෙන්. ඉතින් එහෙම වුණොත් අවසානයේ භාවනාවෙන් අර්ථයක් වෙලා නැහැ. මොකද එහෙම වැඩෙන්නේ එතන මොකක් හරි කොතන හරි පුංචි දුර්වලතාවයන් නිසා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරද්දී තෘෂ්ණාව ෂේ වෙනවාද කියන කාරණේ දකින්න. තෘෂ්ණාව ෂේ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ භාවනාව වැඩෙන වැරද්දට වැරදි. කුමක් කෙරේ තෘෂ්ණාවද? රූපය කෙරේ තියෙන තෘෂ්ණාව. වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා නම් ඒ කියන්නේ භාවනාව වෙන්නේ වැරදි පැත්තට. තේරෙනවද? භාවනා කරන්න තමා තුළින් ස්වයං පරීක්ෂණයක් කරලා බලන්න. තමා කෙරේ රූපය කෙරේ විඳීම කෙරේ ඒ දෙක තිබ්බාම හොඳටම ඇති. රූපය කෙරේ විඳීම කෙරේ තෘෂ්ණාව තියෙනවා. තමන්ට දැනෙනවා නම් රූපය කෙරේ තෘෂ්ණාව අඩු වෙනවා, වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අඩු වෙනවා, අන්ත දෙකට යන්නේ ඇලීමෝ ගැටීමට යන්නේ නැතු උපේක්ෂාව තුළ හිත වැඩෙනවා කියලා. එතන තමන්ට සාහිතිකයක් තියෙනවා තමන්ගේ. තේරෙනවද? නමුත් භාවනා කරන්න යන්නේ ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව නම් භාවනා කරන්න කියොත් සක්කාය දිට්ඨියමයි වඩා ගන්න. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය යන්න ඕනේ. අපිට ඕන මාර්ගවල ගිහිල්ලා අපිට හරියන්නේ නැහැ. කෙනෙක් කියන ආරෂ්ඨාංගික මාර්ගය වැඩක් නැහැ. අපි කෙලිම සතර සතිපට්ඨානය යමු කියලා. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලයි සතර සතිපට්ඨාන ධර්මයන් අපි මතු කරලා ගන්නවා. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලයි අපි සප්තබොධ්ජංගයන් මතු කරලා ගන්නවා. අවසානයේ ආරෂ්ඨාංගික මාර්ගයත් සතර සතිපට්ඨානයත් සප්තබොධ්ජංගයත් අනිත්‍යයි කියලා දැකලායි අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කරේ. දැන් මුල සකස් වුණේ කොතනින්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ සකස් වුණේ කොතනින්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, නැත්නම් නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුන. ඒක ඕක තමයි මාර්ගය. ඊට වඩා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ආරෂ්ඨාංගික මාර්ගය කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී ඊට ධර්මතාවයන් අපිට වැඩිවෙනවා. නිවැරදි වෙන්නේ. ස්වාමීනි එතකොට මේ ධර්මයේ අසනකොට මායя කරදර කරන්නේ නෑ. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ. මායя කවදාකවත් අපිට කරදර කරන්නේ නැහැ. මායя කියන වසවර්ති දිගතලේ ඉන්න මායя. එයා කරදර කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන බුද්ධත්වයට පත් වෙන්න යන වෙලාවේ, රහතන් වහන්සේලා රහත් වෙන්න යන වෙලාවේ, පසේ බුදුරජාණන් වහන්සේලා ඒ බුද්ධත්වයට. එතකොට තමයි මායя ඇවිල්ලා පීඩා කරන්නේ. මේ අපිට කවදාකවත් මායя පීඩා කරන්නේ නැහැ. අපිට මායя වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. තේරෙනවද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මාත්‍යා භාවනා කරන්නේ නැති මාත්‍යාට අකමැති හිතක් සකස් වෙනවා නම් පංච නීවරණය සකස් වෙනවා නම් ඒ සිත සංස්කාර කියන මායя. නමුත් ඒ සංස්කාර කියන මායя අපි මායя හැටියට අඳුරගන්නේ නැහැ. අපි ඒ හිතට යට වෙලා භාවනාව දුර්වල කර ගන්න. ඔබට ද්වේෂයක් සකස් වෙනවා නම් ඒ ද්වේෂය කියන්නේ මොකද්ද? සංස්කාර මායя. අතීත අකුසලයක් නිසා යා සකස් වෙනවා. ඒතකොට සංස්කාර මායя කියලා ඒ ද්වේෂය හඳුනා ගන්න හැටි දැන් අපි ඒ ද්වේෂය නිසා ගැටිලා තව අකුසල් වලට. මොකද මායя අපේ කර ගැනීම නිසා මායයට අදාළ ධර්මතාවයන් අපි වඩ. ඒ නිසා කොතනකවත් වසවර්ති දීර්ඝතලයේ මායя අපි ළඟට එන්නේ. ඒක තේරුම් ගන්න අපිට මායя වෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියන මායяමයි. රූපයක් දකිද්දී ඒ රූපේ මායя හැටියට දකින්නේ නැහැ. එක්කෝ ඒකට ඇලෙනවා, එක්කෝ ඒකට ගැටෙනවා, ගැටිලා අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහයන් කරා යනවා. වේදනාවක් සකස් වෙද්දී, දුකක් සකස් වෙද්දී අපි ඒක අනිත්‍ය වූ දෙයක් කියලා දකින්නේ නැහැ. ඒ එක්ක වේදනාවට ඇලෙනවා, දුකට ගැටෙනවා, ගැටිලා එතන ආයිමත් අපි අකුසල මූලය සකස් කරගන්නවා. ඒත් ඔය වගේ සංස්කාරයක් සකස් වෙද්දී ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ සංස්කාරයට ඇලෙනවා, එක්ක ගැටෙනවා, ආයිමත් අකුසල මූලය සකස් වෙනවා. ඒක තමයි අපිට මායя වෙන්නේ. ඔය පංච උපාදාන ස්කන්ධේ මායя කියලා හඳුනගත්තොත් අපි කවදාකවත් රූපයක් නිසා කවදාකවත් අකුසලයක් කරගන්නේ නැහැ. කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසලයක් අනිත්‍යයි කියලා අපි කොතනකවත් සැප වේදනාවක් ඉදිරියේ ඇලිලා ඒක දුකක් බවට පත් කරගන්නේ නැහැ. සැප වේදනාව අනිත්‍යයි කියලා දැකලා උපේක්ෂාවකින් තැන්ට එනවා. ඇවිල්ලා ඊට පස්සේ උපේක්ෂාව අනිත්‍යයි කියන කාරණේ දකින්න. ඒසයි ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන පංච උපාදාන ස්කන්ධේ මායя හැටියට දැකලා ඒ පංච උපාදාන ස්කන්ධේ නිරේතුරුවම අනිත්‍ය වශයෙන් දකින්න. එහෙම නැත්නම් කුසල් පක්ෂයේ මුලින් වඩාගෙන මේ කුසලයක් අනිත්‍යයි කියලා දකින්න. මුලින්ම අකුසලයෙන් බැහැර වෙන්න, බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. ඊළඟට කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා. දැන් මුලින්ම කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ අකුසලයේ දෙකම අතරින් බෑ එකපාරට.
මුලින්ම අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන්නේ. ඒ කුසලයේ ශක්තිමත් කරගත්තාට පස්සේ කුසලය අකුසලය දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්න. හරිද? නෑ මොකක්ද කියනවා නේද මම උදේ 6 ඉඳන් මේ කතා කරා. නෑ මොකක්ද කියන දේ අහන්න. ස්වාමීනි අපි අහලා තියෙනවා චක්‍රමානවක යම් මේ පෙරවන් පිළිබඳව පමණක් දැනගෙන ගියේ. ඔව්. අවසානයේදී සුගතිගාමී වුණයි කියලා ගුරුවරයාගෙන් පහර පාවා. මේ දැන් අපි සාමාන්‍යයෙන් ගාම මේ ඔයලා බලනකොට අපි දැනගෙන තියෙන්නේ මේ සීලය සම්පූර්ණ වෙන්න ඕන සුගතිගාමී වෙන්න. ඔව්. එතකොට දැන් මේ චත්තමානවක සීලෙන් පරිපූර්ණ වුණේ කොයි ආකාරයෙන්ද සුගතියට යන්නද පුළුවන් කියන්නේ? මේවයි මාත්‍රේ චත්තමානවගේ සකස් වුණා සිත අපිට ආයෙත් සකස් කරගන්න බෑ. චත්තමානකේ ඒක සකස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මාත්‍රේ. තේන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බලලා මං අද ජත්ත තරුණයා ළඟට යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දෙපයින් මහකලේට වැඩම කරලා ජත්ත තරුණයා එනකන් ගහක් යට හිටන් ඉඳගෙන ඉන්න මාත්‍රේ ජත්ත කොච්චර පිටක් කරලා තියෙනවද? ඒතන ඒ කියන්නේ යාගේ සීලය යා පෙර ජීවිතවල පරිපූර්ණ කරලා තියෙන්නේ. තේන්න? එහෙම නැත්නම් මාත්‍රේ බුදුරජාණන් වහන්සේ නමකට එතෙන්ට යන්න හිත දෙන්නේ. ඒ ජත්තගේ පින ආයිමත් එයාගෙන අහන්න දෙයක් නැහැ. ඒ පින් පරිපූර්ණ කළ ඒගොල්ලෝ තියෙන අතීතේ. ඒ තියෙන තැනින් බුදුරජාණන් වහන්සේ සද්ධාව තුලින් ඒක මතු කරලා ගත්තා. ඒතකොට ඒ සද්ධාව අපි දැන් ඇති කරගන්නා වූ සද්ධාව වගේ නෙමෙයි මාත්‍රේ. බුදුරජාණන් වහන්සේ දකිද්දි දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකිද්දි මාත්‍රේ ආයිමත් ඒ වෙනාවේ සීලෙන් පරිපූර්ණයි, සද්ධාවෙන් පරිපූර්ණයි, සමාධියෙන් පරිපූර්ණයි. තේන්න? ඉතින් ඒකයි මේ දිසාපෝමක් ගපාමුක් ළඟ ඉතිය දක්ෂම ශිෂ්‍යයයි. තේන්න? ඒ නිසා මාත් අතීත සංස්කාර ඉපදෙන්නේ ශාස්ත්‍රීය බමුණු පවුලක. ඒ නිසා මාත් යාද තියෙන කාරණෙත් එක අපි මනින්න බෑ. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ කෝටි ගාණක් දඹදිව හිටිය මිනිස්සු බුදුරජාණන් වහන්සේව දැක ගන්න බැරි වුණා වූ ලක්ෂ ගාණක් එදා දඹදිව හිටියා. දඹදිව ඉපදිච්ච මිනිස්සු ලක්ෂ ගාණකට බුදුරජාණන් වහන්සේ දකින්න පින දෙතියෙද්දි බුදුරජාණන් වහන්සේ දෙපැයින් වැඩ කළ ජක්ක ළඟට යන්නේ කොච්චර පිනක් එයාට තියෙනවද නේ? එහෙම කල්පනා ගන්න. ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය සමාජයේ දැන් දානය හොඳට පුරුදු කරපු කෙනෙක් ඉන්නවා. දැන් මෙයා මරණ මොහොතේදී දැන් සාමාන්‍ය අපි අහලා තියෙන්නේ මේ දානය දීම සුගතිගාමී ඒ කියන්නේ දානං සග්ගස සෝපානං කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ ස්වර්ගයට යන්න මේක මාර්ගය. ඔව්. එතකොට සීලය අනිවාර්යයෙන්ම ඒ අවසාන උපාදාන පත්‍ය භව කියන තැන ඔය කියන විදිහට දානය සිහි වුණොත් අවසාන මොහොතේ එයා සුගති උත්පත්තිය ලබන්න සීලය එතකොට අත්‍යවශ්‍යමයි. එහෙම නැති වුණත් මේ වෙන නෑ ඒක යාගේ අදාළ. දැන් අලියෙක් ගන්නකො, කොටියෙක් ගන්නකො, සිංහෙක් ගන්නකො. ඔය කවුද පෙර ජීවිතේ හොඳට දන් දීපු මහත්තයෙක්. නමුත් කර්මයේ කර්ම බල විශ්වාසය තිබ්බේ සීල්පද බාරයක් නැහැ. දැන් ඔය අදත් ඉන්නේ මිනිස්සු කෝටිපති ප්‍රකෝටිපති එක එක දේවල් වල සම්බන්ධයි. ඒගොල්ලෝ තමයි ලංකාවේ වැඩිම දන් දෙන්නේ. නමුත් ඒ දන් දෙන්න තුළ ඒගොල්ලන් තියෙන එක්ක ව්‍යාපාරික කර්මුණක්, එක්ක දේශපාලනික කර්මුණක්, ඒගොල්ලෝ කර්මයේ කර්ම වල විශ්වාසයක් නැහැ. තේරෙනවද? සීල්පද රැකීම අපි දුර්වලයි. ඉතින් ඒ ඇයි දන් දීලා මරණ වෙලාවේ දානේ සීල්පත් තුන තර වගේ ওই සීල සංසත්තේ රැළේ නායකයෙක් වෙලා ඉපදෙනවා. ඊට පස්සේ අපේ රටේ රජ්ජුරුව කැලේට ගියත් අලියෙක් දැක්කම පැල්ල දුවන්නේ, සිංහෙක් දැක්කම පැල්ල දුවන්නේ. එයාගේ ආවිෂවන්නේ සැපේ බලය දානේ ආනිසංස. දැන් പ്രേත ලෝකේ සද්දන්ත പ്രേතයෝ ඉන්නවා. ඒ සද්දන්ත പ്രേතයන්ට මුළු പ്രേත ලෝක ඔක්කොම බයයි. ඇයි මේ പ്രേත ලෝකේ සද්දන්ත භාවය ලැබුණේ? ලෝභ සිත නිසා අතෙන්ට වැටුණා. තේරෙනවද? දීපලක් කෙරෙහි තෘෂ්ණාවෙන්. නමුත් දන් දීලා තිබ්බා දානේ ආනිසංස දෙන්න. ඒ වගේ තමයි. ඇස්වලින් ආලෝක විහිදෙන പ്രേතයෝ ඉන්නේ. ලෝභ සිතනා പ്രേත ලෝකෙට වැටුණා. නමුත් පෙර ජීවිතේ දහම් පාසල් වල උගන්වලා එහෙම නැත්නම් අනුන්ට ශිල්ප කියලා දීලා අනුන්ට බණ කියලා ඇස්වලින් ආලෝකයේ විහිදෙන කුසල් විපාකයක් එයාට ආවා. ඒ වගේම ඒ අරකට ගියාට විපාක දෙනවා. තේරුණාද? සීලෙන් දුරට භාවයට අදාළව එතෙන්ට වැටුණා දානය විල විපාක දෙනවා. ස්වාමීනි අද බොහෝ වෙලාවකට අහන්න ලැබෙන්නේ දන් දීලා සුගතිය යන්න පුළුවන් සීලය අවධාරණය වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවල. ඒක බොහෝ වෙලාවට අපිට දන් දීලා සුගතිය යන්න පුළුවන් කියන අදහස මතුවෙනවා. එතෙන්දි සීලය අවධාරණය වෙන්නේ නැහැ. ඒ පුජ්‍යල සීලෙන් සම්පූර්ණ
සීලය රැකගෙන සිටිය යුතුයි කියන කාරණේ නෑ සීල් රකින්න නැතුව දන් දෙන්න බෑ. සීල් රකින්න නැති වුණොත් ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් මරණ වෙලාවේ දානය සීපත් දෙන්නේ නෑ. මොකක් හරි ඉන්ද්‍රිය අසංවරයට අදාළව ද්වේෂයක්, ලෝභසිතක් තමයි සකස් වෙන්නේ, මෝහසිතක්. තේරෙනවද? සීලෙන් තමයි දානය ශක්තිමත් කරගන්න ඕනේ. මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නෑ කියන්නේ මරණ වෙලාවේ හිත විසිරෙන දුවන හිතක් තමයි සකස් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා සීල්පදයෙන් විතරව දාණයෙන් විතරක් ගොඩ එන්න පුළුවන්කම නැහැ. ඒ නිසා එහෙම ගොඩ ආවත් යම් වෙලාවක දානයේ ශක්තිමත් චේතනාවක් තියෙන අර වගේ අර්ථ කුද්ධි සංකුලවල නායකයෝ වෙලා එහෙම තමයි ඉපදෙන්නේ. තේරෙනවද? මොකද සීලය දුර්වල නම් කවදාකවත් මනුෂ්‍ය ජීවිතයක් ලබන්න බෑ. දිව්‍ය ජීවිතයක් ලබන්න බෑ සීලය දුර්වල. ලැබුවත් ඒක රෝගී භාවයට අදාළ ජීවිතයක් තමයි වෙන්නේ. එක්ක විරූපී භාවයට, එක්ක රෝගී භාවයට, එක්ක දුප්පත් භාවයට එවැනි දෙයකට තමයි උප්පත්තියකට තමයි යන්නේ. ඒ වෙනතු සීලය අත්‍යවශ්‍යයි. මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් කරලා මැරෙන වෙලාවේ අපිට යමක් ගලප ගන්න පුළුවන් මනෝභාවය සකස් කරගන්න. සීලෙන් දුර්වල තැනදී හිත ගැටෙනවා. ගැටෙන වේලාවේදී අපිට දානයක් සීපත් කරගන්න අවස්ථා සකස් වෙන්නේ නැහැ සමහර විට. ස්වාමී ගිහියන් විදියට ඒකට පංචශීලයේ මෙතෙන්දී උපයෝගී වෙනවද? බුදුරජාණන් වහන්සේ ගිහියන් දේශනා කරන්නේ පංචශීලය මහත්කෝ. තේරෙනවද? පංචශීලය ආර්ය සීලයක් හැටියට තමයි සෝවාන් කෙනාගේ රැකෙන්නේ. නමුත් කැමැති වෙලාවට උපෝසථ සීලයන්ට යන්න. සතර පොයේට නැත්නම් මහා පොයේට. නමුත් ගිහියන් හැමදාම උපෝසථ සීලයන් දස් සීලයන්ට යන්න අනුමත කරන්න බෑ. මොකද ගිහි ජීවිත ගත කරලා ගිහි බැඳීම් එක්ක ඉන්නේ ඔය උපෝසථයන් දිගියොත් දිනපතා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. උගාක් අය අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ දිනපතා උපෝසථ සමාදන් වෙන ගිහලා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. ඒ නිසා අපි නිරතුරුවම අනේපිඩු සිටුමා විසාකාව තමයි උපමාවට ගන්නවා. විසාකාව අනේපිඩු සිටුමා සතර පොයේට උපෝසථයේ ගියත් මිසක් ඉතුරු දවස් උපෝසථ සීල සමාදන් වුණේ ඒ මොකද ඒවා උපමාවට ගත්තොත් අපිට වරදින්නේ නැහැ. එහෙම නැතුව අපිට ඕන විදිහට තේරුනොත් අපි තුල සක්කාය දිට්ඨිය වැඩෙනවා. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම මේ අතීතයේ හිටියා උපාසක උපාසිකාවන් කොහොමද කලේ කියන කාරණේ තමයි අනුගමනය කරන්නේ. අපේ අන්නනේ මේ කර්මයනේ භවයට දෙන්නේ. ඔය මාත් කර්මය අනුවනේ භවයට. උපාදාන පත්‍ය භව. උපාදානය තමයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ තෘෂ්ණා. උපාදාන ඈ තවරගන්න පළවෙනි ජීවියට තිබු උපාදානය කොහොමද? මොකද පළවෙනි ජීවිය කියන්නේ? ලෝක පළවෙනි එක. මහත් බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න සුදුසුසා හිතන්න නොසිදු දේවල් දෙකක් කියනවා. බුදුරජාණන් වහන්සේට ඇත්තේරියාවණේක යද ඉන්න එක කොලාහුරක් අරන් කියනවා මහත්තයෝ මේ කොලාහුර පෙන්නලා මානෙදි මම අවබෝධ කළා වූ දේ මේ ඇත්තේරියාවණේ තියෙන කොළ ප්‍රමාණයට සමානයි කියලා. මම දේශනා කළා වූ දේ මේ අතේ තියෙන කොළ ප්‍රමාණයට පමණයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් උදෙසාද? අපිට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය ධර්මයේ ටිකයි කලේ මාත්‍රය. නමුත් ওই ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුර දන්නවා. නමුත් මාත්‍රය බුදුරජාණන් වහන්සේ ඒක අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අරසා දෙයක් දැනගෙන මේ අතේ තියෙන පුංචි කොළ ප්‍රමාණය විතරක් දේශනා කළා. අද ලෝකයා කොච්චර පැතිලා ඉන්නවද කියලා බලන්න. මේ පොඩ්ඩ දේශනා කළා ඔච්චර පැතිරිලා නම් අර දේශනා කරපු දේවල් මාත්‍ය විලාට ධර්මයේ පටලෝගන අතුරුදාන වෙලා තියෙනවා. ඒ නිසා ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍ය අපි කල්ප විනාශ දසදහස් ගණන් පව කරලා යවිලා තියෙනවා. තේනද? ආයිමත් ඊළඟ මේ කල්ප විනාශය වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් විතර ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙලා තමයි ඊළඟ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඊරවල් 7ක් පායලා මේ මුළු පෘථිවියම අලුතු විල් වෙලා ආයිමත් සත්වය අලුතෙන් සකස් වෙනවා කියන්නේ. එතකොට මහත්වෝ එහෙම ආවා වූ ගමනේදී මහත්වෝ මේ පළවෙනි සත්‍යයට උපාදානය අසත්‍යනේ කියන කාරණේ මහත්වෝ කවදාකවත් මේ ධර්මයේ වඩා ගන්න අත්‍යවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? නමුත් අපි දකින්න ඕනේ මේ දේ බුදුරජාණන් වහන්සේ දකින්නවා දැක්කා කියන තැන ඉඳන් ඒ දකිද්දි මහත්වෝ අපි දුර සත්‍යවයි සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒකෙනුත් අපි ගන්න ඕනේ තර්කයක් තුළ ඉර වෙලා අතරමං වෙන්න නෙමෙයි. අනේ මම බුදුරජාණන් වහන්සේගේ අපිට දේශනා නොකළාට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ දේ දැක්කායි කියන තැනින් බුදුරජාණන් වහන්සේට ලකුණක් දීලා අපි සත්‍යාව වැඩි කරගන්නවා. තේරුණාද? එහෙම නැත්නම් ඔය පැටලෙන්න යන්න එපා ඈ. ඒකත් උපාදානයි. මාන්නය කියන්නේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩි භාවය. තේරුණාද? මමේ කියලා ගන්නවා. මට අවශ්‍ය විදිහට අනිත් කෙනා ඉන්නවා. මම කියන විදිහට අනිත් කෙනා ඉන්නවා. මට කැමති විදිහට අනිත් කෙනා ඉන්නවා. තේරෙනවද? ඒ වගේම රූපය තුළ මම දකිනවා. ඒ මම තුළ රූපයක් දකිනවා. මා තුළ වේදනාව දකිනවා. මේ වේදනාව තුළ මම ඉන්නවා කියලා දකිනවා. මේ වගේ මේ පංච උපාදානස්කන්ධය මමත්වයෙන් ගන්න. මාන්නය කියන්නේ ඒකයි. ඉතින් මමත්වයේ ගන්න මොහොතක් පාසා අපි තුළ ධර්මයක් වැඩෙන්නේ නැහැ. ඉතින් මාන්නය කියන්නේ ලෝභසිත. තේරෙනවද? ලෝභසිත පිටිපස්සේ හැම වෙලාවෙම ද්වේෂය ඇඟිලා
ඉන්නවා. නමුත් ඔබට ඒක ප්‍රකට නැහැ. නමුත් ලෝභ සිතට බාධාවක් එන තැනදීම තග්ගාල ද්වේෂය ඉස්සරහට. නමුත් ඒකේ ද්වේෂය ප්‍රකට වුණේ නැහැ. නමුත් ලෝභ සිත පිටිපස්සේ තියෙනවා. තේරෙනවද? දැන් අපි දන්නවා සමහර අය අපි කෙරේ උමනාවට වඩා ලෝභ සිත සකස් කරගන්නවා. නමුත් ඒ වෙලාවේ අපිට තේරෙනවා මේ ලෝභ සිත පිටිපස්සේ අනිවාර්යම ද්වේෂය. නමුත් එයාට ඒක ප්‍රකට නැහැ. නමුත් අපි මොකක් හෝ වෙලාවේදී අනේ පුතේ කියලා අවවාදයක් කරපු ගමන් ඡාග්ගාල ද්වේෂය එළියට පයින්වත් එයාට මුලින් ප්‍රකට වුණාද? ඒක තමයි ලෝභ සිත පිටිපස්ස ලෝභ සිත කියන භයානක භාවය ඒකයි. ලෝභ ඕනෙම ලෝභ සිතක් පිටිපස්සේ ද්වේෂය සැඟවිලා ඉන්නවා. ලෝභ සිතට බාධාවක් වෙන මොහොතේම ඡාග්ගාල ද්වේෂය ඉස්සරහට පනින. ඒතකොට ලෝභකමයි ද්වේෂයයි සකස් වෙන්නේ කුමක් නිසාද? මෝහය නිසා. එහෙනම් දැන් බලන්න එක චිත්තයක් තුල අකුසල මූලයක් සකස් වෙනවා. එක මාන්නයක් සහිත චිත්තයක් තුල එක ද්වේෂයක් සහිත චිත්තයක් තුල අකුසල මූලයක් අපි සකස් කරගත්තා. ඒ නිසා නිරේතුරුවම සෑම ලෝභ සිතක් පිටිපස්සෙම ද්වේෂය තියෙනවා කියලා දකින්න. ඒ නිසා මාන්නය කියන කාරණය ගැන හිතද්දි කතා කරද්දී මාන්නය පිටිපස්සේ නොවන හැම වෙලාවෙම ද්වේෂය හැංගිලා ඉන්නවා. ඒ නිසා එතන තමයි බලවත්ම වාදය. තේරෙනවද? මාන්නය කියන කාරණය ගැන හිත නැතුව ඉන්නත් ද්වේෂය ඒක පිටිපස්සේ තියෙන එක ඔක්කොමට වඩා බලවත්. නමුත් ද්වේෂය තියෙන්නේ ඇයි? මාන්නය තිබ්බේ ඇයි? මෝහය නිසා. තාම ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේ රූපය අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ. මේ වේදනාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. අපිට කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් එනවා නම් කෙනෙක්ගෙන් පීඩාවක් එනවා නම් අපට එකක් එනවා නම් ඒ සංසාරයේ අපි කළා වූ අකුසලයක් කියලා දකින්නේ නැහැ. ඉතින් එහෙම දකින්න දැන් නොදකින්න තැන දිනවන අනිවාර්යයෙන්ම මාන්නය නිසා අපි බරපතල වූ අකුසල් වලට යනවා. ඒ නිසා මාන්නය ජීවිතේ බරපතල වූ දෙයක්. මාන්නය නිසා ඊළඟ ජීවිතේ අපි මූගත් භාවයටපත් වෙලා උපදින්න පුළුවන් කියනවා. දුප්පත් භාවයටපත් වෙලා උපදින්න පුළුවන් කියනවා. හීන කුලවල ඉපදෙන්න පුළුවන් කියනවා. ඒ මාන්නය වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒව ආදීනවේ දැකලා මේකෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න. සමහරවිට මේ දැන් අපි පින්කමක් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ අහසේ ඉන්න දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන එවාගේ භූමාවකට දෙවිවරුන්ට පින් අනුමෝදන්. ඔව්. ඇතැම් විට ඇතැම් තැන්වල බොහෝ විට මේ සතරවරම් දෙවිවරුන්ට සක්‍රිය ප්‍රමුඛ සතරවරම් දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමකුත් කරනවා. ඔව්. මේකේ වඩාත් සුදුසු ක්‍රමයක්. මෙහිමයි මාත්‍රිජෝ ඔච්චර දේවල් හිතන්න යන්න ඕනේ පින් අනුමෝදන් කරලා අල්පේශාක්‍ය මහේශාක්‍ය අල්පේශාක්‍ය දිව්‍යරාජ සමූහය මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා කොහොම හරි. තේරෙනවද? ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්ම වල තියෙන මහත්ව මේ සක්‍රයයි සතරවරන් දෙවියෝ සහ අර සුදම් ස්වභාවයට එන සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ගැන. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ගේ රැකවරණයේ ආරක්ෂාව නිරේතුරුවම අර සතරවරන් දෙවියන් හරහා මේ උපාසක උපාසික භික්ෂු භික්ෂුණී කියන කොටස් වලට තියෙනවා. තේරෙනවද? ඒ නිසා මහේශාක්‍ය කියන බොටම මහත්ය මාත්‍යාර සක්‍රයා සතරවරන් දෙවියෝ ඇතුළු සුදම් ස්වභාවයට එකපාරටින් තියවා ගන්න. තේරෙනවද? ඉතින් අල්පේශාක්‍ය දෙවිවරු කියන්නේ ආන සම්මාන මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඒගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක මාත්‍ය මනුස්ස ලෝකයේ ඉන්න දෙවිවරු අල්පේශාක්‍ය. තේරුණාද? ඉතින් එහෙම නම් වශයෙන් කියන්න යන්න ඕනේ නැහැ. මහේශාක්‍ය කියනකොටම එක පාටම මාත්‍යාගේ හිත හැදෙන්න ඕනේ. සක්‍රියා සතරවරන් දෙවියන් සුදම් ස්වභාවයෙන් සත්‍ත්‍රික දෙවිවරු කියන්නේ. තේරෙනවද? අයිමත් ඒවා කියන්න යන්න ඕනේ නැහැ. බුම්මාඩ දෙවියෝ ඔහොම කියලා. මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා ඒවා කියලා මාත්‍යාර මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්න ඔය සමන් දෙවියෝ ඒවා කමක් කැමති දෙවියෙක් හිතාගන්න. තේරෙනවද දෙවියන්? යායම වචන වලින් කියන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද? අරගෙන කියද්දි ඒ චිත්‍රය එකපාරටම වෙන්න ඕනේ. තේරෙනවද? උඩු දිශාවට මෛත්‍රිය පැතිරේවා කියන්නේ මාත්‍යාට ඒ චිත්තය තුල දිව්‍යතල බ්‍රහ්මතල සියල්ලම එක චිත්තයට එනවා. යට දිශාවට දස දිශාවෙන් යට දිශාවට මෛත්‍රිය පැතිරේවා කියන්නේ මේ ඒ චිත්තයටම අර අවීචයේ දුක් විඳින නිරසත් ටික ටග්ගාල එක චිත්තයෙන් මතු කරගන්න. මතු කරගෙන හිතලා නෙමෙයි ඒ රූපය ගන්න එකපාරට. එතකොට ඒක එතනදී හරි ඒ චේතනාව සකස් වෙනවා. අරවා ඕමම නම් කිය ඉන්නේ දෙකියොත් ඒක හරි ප්‍රශ්නයක්. ඒක තේරුමක් නෑ. ඒවත් උපාදානයෙන් බැරි වෙනවා. මහේශාක්‍ය කියන්නේ අර දෙවිවරු හිතර ගන්න. අල්පේශාක්‍ය දෙවිවරු කියන්නේ මේ මනුස්ස ලෝක ආශ්‍රිත ජීවත් වෙන දෙවිවරු කියන්නේ. ඉතින් මහේශාක්‍ය මනුස්ස ලෝකයේ ආශ්‍රිත මහේශාක්‍ය දෙවිවරු ඉන්නවා. නමුත් ඉතින් අරගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක්ක මාත්‍ය මේගොල්ලන්ගේ මහේශාක්‍ය භාවය උඟ දුර්වලයි. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන අර සක්‍රියා සතරවරන් දෙවියෝ ඇතුළු දෙවිවරු ගැන තමයි අපිට කියලා තියෙන්නේ. තේරෙනවද? නමුත් මනුස්ස ලෝකයේ ආශ්‍රිත වෙන සමන් දෙවියෝ කතරගම් දෙවියෝ ඒ වගේ දෙවිවරුන්ට පින් දෙද්දි ඒ හිතේ චිත්තයම වගන්නේ. තමන් කැමති කරන කෙනාටම වගන්නේ. හරිද? ඈ? හොඳයි.
එහෙනම් සාදුකාරය දෙන්න. පින්තුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ මහා සංඝ රත්නය ආරම්භ කරගෙන පිරිකර පූජාවන් සිද්ධ කරලා උතුම් සද්ධර්ම ශ්‍රවණයන් සිද්ධ කරලා ජීවිතය තුලින් අප්‍රමාණ වූ සැනසෙල්ලක් අත් කරගත්ත ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාගයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාගයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මව්දෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිස් වෙනම් ඒ සියලු දෙනා Tamanගේ දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ 100ට නගාගෙන කරගත්තා වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් අංගෝතු ගාතාව කියන්නේ. ඉදම් මේ ඥාතීන් අංගෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීන් අංගෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීන් අංගෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශාස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ට මේ පින අනුමෝදන් කරන්නේ තාවචාචාම්මේහි කියලා. තාවචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දැන් අප්‍රමාණ සත්‍යයටපත් වෙන්න මේ ආකාරයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝ රත්නය අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මේගේ ඥාතීනුත් සතුටුභාවයට පත් කරලා දෙවියනුත් සතුටුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලස නිච්ඡං වත්තාචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සම්බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිපාන සම්පatti විනාදී සමිච්ඡතු තින්තුලාට නිරෝගී සුවපත් භාවයේදී වාසසසි.